समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजहंस सुनन्तु सग्ग मोक्षदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स इदानंद भिक्खु अरण्यगतो वा रुक्कमूलगतो वा शून्यागारगतो वा इतिपटि संचिक्खति रूपं अनिच्चं वेदना अनिच्चा संज्ञा अनिच्चा संखारा अनिच्चा विज्ञानं अनिच्छं इति इमेषु पञ्चसु पादानस्कन्धेषु अनिच्छानुपस्सि विहरति ते। श्रद्धावंत පින්වතුනි, ශ්‍රද්ධාවෙන් හැමදිනාම බලාපොරොත්තු වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝසත වෙත කරුණා මෛත්‍රියෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය අතුරින් දහම් කරුණු කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් තමන් ධර්ම ශ්‍රවණය කරන්නටත් ධර්ම දානයක් ලෙස මේ දේශනාව ලොව පුරාම විසුරුවා හැරීමටත් අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය දරමින් ධර්ම දානමය උතුම් කුසල් දහම් රැස් කරගන්නේ නාගහමුල්ල පාර තලංගම දකුණ අංක 41න් 15 F දරණ නිවසේ පදිංචි පින්වත් චන්ද්‍රා බේසිංහ මහත්මිය සහ චතුර වේලාරත්න පුතණුවන් කියන පින්වන්ත පිරිස විසින්. පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරන්නට අපට මේ ලැබුණු වේලාව අවස්ථාව ඊටාම දුර්ලභ දෙයක්.
හැබැයි මේ දුර්ලභ අවස්ථාව අපිට ඉබේ ලැබුණා නෙමෙයි. ඒ වගේම මැවුම්කාර දෙවියෙක් විසින් අපිට මවලා දුන්නත් නෙමෙයි. එහෙනම් මේ දුර්ලභයි කියන අවස්ථාව ලැබුණේ කොහොමද? ඒ දුර්ලභයි කියන අවස්ථාව ලැබෙන්න සංසාරයේ ඔබම ඒ වෙනුවෙන් බොහෝ කුසල් කළා, බොහෝ පින් කළා. ඒ බොහෝ පින් කළේ, ඒ බොහෝ කුසල් කළේ බොහෝම දුකසේ. දුකසේ නමුත් පින්වත්නි තමන්ම කරගත්තු පින් කුසල් සම්බුදු බණපදයක් අහන්නම පින් කරලා ඔන්න තමන්ම උපද්දවාගත්තු පිනෙන් පින්වත්නි මේ දුර්ලභ වෙලා ඔබට ලැබිලා තියෙනවා. මේ ආදී කොට සංසාර ගමනක ඊතා දුර්ලභ වූ මේ හැම දෙයක්ම පින්වත්නි ඊතාම දුර්ලභ වූ දේවල්, දුෂ්කර වූ දේවල්, පිනෙන්ම ලැබිච්ච දේවල්. මේ මනුස්ස ජීවිතය මේක ලබන්න ඔබ මම කොච්චරනම් පින්වත්නි පින් කරන්නේ නැද්ද? දුකසේ කොච්චරනම් පින්වත්නි නොකා නොබී බඩගින්නේ හාමතේ ඉඳලා තමන්ට කණ්ඩ තියෙන බත් ටික අනුන්ට දෙන්න ඇද්ද? තමන්ගේ ජීවිතේ ගියත් කමක් නැහැ කියලා අනුන්ගේ ජීවිත රකින්න අපි කොච්චරනම් එදා මහන්සි වෙන්නේ නැද්ද? අන්න එහෙම ඔබම සංසාරේ පින් කරන්ඩ විඳපු දුක්වල ඵලයේ හැටියට තමයි පින්නතුනේ මේ දුර්ලභ වූ මනුස්ස භවය ලැබුණේ. බුදුවරු නැතිව පින්නතුනේ කල්ප 30 40 50 කල්ප අසංඛ්‍ය ගණන් ගෙවිලා යද්දි පින්නතුනේ බුද්ධ කියන වචනය කනට වැටෙන්නත් පින්වත්නි කොච්චරනම් පින් කරලා තියෙන්න ඕනද? මේ වෙන කවුරුත් මේවා මවලා දුන්නා නෙමෙයි. මේවා ඉබේ ඇති වුණත් නෙමෙයි. මේවා අපි විසින්ම පින්වත්නි සංසාරේ පින් කරලා උපද්දවගත්තු දේවල්. පින්වත්නි බුදු මුව මඩල දකින්න කොච්චර පින් කරන්න ඕනද? කොච්චර කුසල බලයක් තියෙන්න ඕනද? ඒ අවස්ථාව ඔබට මේ ලැබිලා තියෙනවා. ඒ ලැබුණේ හැබැයි නිකන් නෙමෙයි. ඉබේට නෙමෙයි, අහම්බයක් නෙමෙයි. මැවුම්කාර දෙවියෙක් මේවා අපිට මවලා දුන්නත් නෙමෙයි. එහෙනම් මේ ටික ඔබට අපට ලැබුණේ ඊටාම දුකසේ පින් කරලා කුසල් කරලා. එහෙනම් අද ඔබ යම්තාක් සම්පත් විඳිනවද ඒ හැම සම්පතක්ම මතක තබා ගන්න දුකසේ වෙහෙස මහන්සියෙන් උපයාගත්තු දේවල්. දුකසේ වෙහෙස මහන්සියෙන් උපයාගත්තු දේවල්මයි. ඔබ මාසයක් පින්වත්නි මහන්සි වෙලා උපයා ගන්න වැටුප වියදම් කරන්නේ කොච්චර පරිස්සමින්ද? ඒක මොන තරම්නම් අපි ආරක්ෂා කරනවද? එතකොට පින්නතුනේ ඊටත් වඩා සංසාරේ දීර්ඝ කාලයක් මුළුල්ල මේවා අපි උපයාගත්තේ බොහොම දුකසේ නම් ඒවා ටික අපි මොන තරම්නම් පරිස්සම් කරන්න ඕනද? මොන තරම්නම් පරිස්සමින් පින්වත්නි පාවිච්චි කරන්න ඕනද? ඒ නිසා මේ ටික මම ඔබට කිව්වේ මේ සම්බුද්ධෝත්පාදයක මේ ලැබිලා තියෙන දුර්ලභ වූ අතිශය දුර්ලභ වූ මේ අවස්ථාව මේ ටික උපද්දවා ගන්න සංසාරේ ඔබම බොහෝ දුක් විඳා. ඒ නිසා ඒ අවස්ථාව මග ඇරගන්නේ නැතිව පින්වත්නි ගුණපිලිවෙත් පුරාගෙන සාසන ප්‍රතිපත්තියේ ඉස්සරහට යන්න වෙහෙස වෙන එක තමයි හොඳ. ඔබම දුකසේ කළ පින්කම්, ඔබම දුකසේ කුසල් රැස් කරලා මේ ලබාගත්තු මේ දුර්ලභ අවස්ථාව අන්තිමේදී අපි පින්නතුනේ මෙච්චර වාසනාවදායක වෙලාවක් ලබලත් තිරිසංගත සතුන් මෙරිලා යන ගානට පින්නතුනේ මෙරිලා යනවා නම් ඒක පින්නතුනේ මේ ලබාගත්තු ජීවිතේ ලාභයක් නන් නෙවෙයි.
ඒ නිසා පින්වන්ත සියල්ලෝ අප්‍රමාදී වෙත්වා හැම දිනාට උතුම් ධර්මාවබෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි, අද දේශනා කරන්නේ පින්වත් ඔබට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මුළු මහත් දේශනා ධර්මයේහි පින්වත්නි එක කාරණයක් පිළිබඳව. ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇයි කියලා ඇහුවොත් එහෙම නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨක්ඛරා තීනි පදා සම්බුද්ධේන පකාසිතා. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ සිල්වත් වීම ගැන කියන්නම නෙවෙයි පින්නතුනේ. ඇයි? බුදුවරු නැතත් සීලය ගැන පින්නතුනේ කාටත් වැටහෙනවා. කාටත් නොවැටහෙන කොටසකුත් සීලය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් සිල් රකින්න එක ගැන කියන්න බුදුවරු ලෝකේ පහළ වුණා නෙමෙයි පින්නතුනේ. එහෙනම් සිල් රකින්න එකෙනුත් එහාට ගිහිල්ලා පින්නතුනේ අවබෝධ කළ යුත්තක් බුදුවරු ලෝකේ දේශනා කරනවා. ඒක දේශනා කරන්න තමයි ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ. ඒ මොනවද? අට්ඨක්ඛරා තීනි පදා සම්බුද්ධේන පකාසිතා. අකුරු 8කින් යුක්ත පද 3ක් ගැනයි බුදුවරු ලෝකේ දේශනා කරන්නේ. අකුරු 8කින් යුක්ත පද 3ක් ගැන. මොනවද මේ අකුරු 8න් යුක්ත පද 3? අනිච්ච, දුක්ඛ, අනාත්ත. අනිච්ච, දුක්ඛ, අනාත්ත. පින්වත්නි, මේකට කියනවා ලක්ෂණත්‍රය. එහෙමත් නැත්නම් ත්‍රිලක්ෂණය කියලා. පින්වත්නි, ඒනුත් පළමුවෙනි එක. එහෙමත් නැත්නම් අනිච්ච කියන එක තමයි පින්වත්නි අද දේශනා කරන්නේ. අනිත්‍ය පිළිබඳව. පින්වත්නි, අනිත්‍ය සංඥාව කියලා පින්වත්නි සංඥාවක් තියෙනවා. කර්මස්ථාන වශයෙන්, භාවනා වශයෙන් පින්වත්නි වැඩි යුතු අනිත්‍ය සංඥා භාවනාව. පින්වත්නි, අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මුළු මනින්ම විදර්ශනා භාවනාව. මුළු මනින්ම විදර්ශනා භාවනාව. භාවනාව ආකාර දෙකයි, සමත සහ විදර්ශනා වශයෙන්. එතකොට සමතයෙන් කරන්නේ පින්වත්නි සිත එකඟ භාවයට පත් කිරීම. සිත එකඟ භාවයට පත් කිරීම. සිත එකඟ භාවයට පත් වුණ තැනකදී තමයි පින්වත්නි දැකිය යුතු වූ විශේෂය දකින්නවා කියන එක සිද්ධ වෙන්නේ. ඒක තමයි විදර්ශනාව. එතකොට සමත භාවනාවක් වඩන යමෙක් වෙත්නම් ඒ සමතයෙන් පින්වත්නි සිතේ එකඟ භාවය සකසාගෙන එතෙන් පටන් පින්වත්නි ඒ සමාධිය එකඟ භාවයේ මත පිහිටලා ඒ සමතය මත පිහිටාගෙන පින්වත්නි විදර්ශනාව වැඩි යුතුයි. එතකොට සමතයෙන් කරන්නේ නීවරණ බැහැර කිරීම. නීවරණ යටපත් කිරීම. එසේ නීවරණ යටපත් කිරීමෙන් ඇතිවන්නා වූ සිතේ ප්‍රසන්න භාවයේ මත පිහිටා පින්වත්නි දැකිය යුතු ලෝකෝත්තර ධර්මයේ දැකීමට යොමු කිරීමයි විදර්ශනාවෙන් සිද්ධ වන්නේ. එහෙත් අනිත්‍ය සංඥා භාවනාව කියන එක මුළු මනින්ම පින්වත්නි විදර්ශනා භාවනාවක්. එයින් අදහස් කරන්නේ තුල සිතේ එකඟ භාවයක් ඇති වෙන්නේ නැහැ කියන එක නෙවෙයි පින්වත්නි. එය අනිත්‍ය සංඥා භාවනාව තුලම ඒ සියලු කාරණා සිද්ධ වෙනවා. පින්වත්නි, අපි නිරන්තර වහලා තියෙනවා අනිත්‍යයි. අනිත්‍ය කියන වචනේ. පින්වත්නි, නොඑක ආකාරයෙන් දේශනාවේ අනිත්‍ය සංඥාව පිළිබඳව පින්වත්නි අනිත්‍ය කියන වචනේ පිළිබඳව අර්ථ විග්‍රහ කරලා තියෙනවා. පින්වත්නි, සූත්‍ර පිටකයේ
අංගුත්තර නිකායේ දසක නිපාතේ අංගුත්තර නිකායේ දසක නිපාතේ පින්වත්නි තියෙන සූත්‍රයක් ගිරිමානන්ද සූත්‍ර දේශනාව. මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ පින්වත්නි අනිත්‍ය සංඥාව අනිත්‍ය පිළිබඳව පින්වත්නි විස්තර කරන්නේ මොකක්ද කොහොමද? මේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන්නට නිදාණය වුණේ පින්වත්නි ගිරිමානන්ද කියන හාමුදුරුවෝ ගිලන් වෙච්ච වෙලාවක ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. ගිරිමානන්ද හාමුදුරුවෝ අතිශයින්ම ගිලන් වුණා. ආබාධයට ලක් වුණා. අන්න ඒ වෙලාවේ පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවෝ හොඳටම ගිලන් වෙලයි වැඩ ඉන්නේ. උන්වහන්සේට අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ ළඟට වැඩම කරනවා නම් හුඟක් හොඳයි. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය පින්වත්නි දේශනා කළා. ආනන්දය මේ ඉගෙන ගිරිමානන්ද හාමුදුරුවෝ ළඟ ගිරිමානන්ද භික්ෂුව ළඟ සජ්ජායනා කරන්න කියලා. දේශනාවසානයේ ගිරිමානන්ද හාමුදුරුවෝ පින්වත්නි හේතු වශයෙන්ම සංසිඳීමෙන් නිරෝගීව නැගී හිටියා කියලා දේශනාවේ කියනවා. මේ ගිරිමානන්ද සූත්‍රයේ ප්‍රධානව සඳහන් වෙන්නේ පින්වත්නි දස සංඥාවන් පිළිබඳව. දස සංඥා අපි විසින් මෙනෙහි කළ යුතු අප විසින් වැඩි යුතු දස සංඥා. එයින් පළවෙනිම සංඥාව තමයි පින්නතුනේ අනිත්‍ය සංඥා කියලා කියන්නේ. අනිත්‍ය සංඥා. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. මේ ශාසනයේ භික්ෂුව අරණ්‍යයකට වේවා වෘක්ෂ මූලයකට වේවා ශූන්‍යාගාරයකට වේවා ගියානම් මෙසේ මෙනෙහි කරනවා. ඔන්න දැන් බලන්න පින්වත්නි එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මේ අනිත්‍ය සංඥාව එහෙමනම් වඩන්න බැරිද අරණ්‍යගත වෙන්නේ නැතුව? එතකොට මේ අනිත්‍ය සංඥාව වඩන්න බැයිද එතකොට වෘක්ෂ මූලයක ඉන්නේ නැතුව? එතකොට මේ අනිත්‍ය සංඥාව වඩන්න බැරිද ශූන්‍යාගාරයක ඉන්නේ නැතුව? පින්වත්නි මේ කියන්නේ අනිත්‍ය සංඥාව වඩන්න අරණ්‍යගත වෙන්නට ඕන කියන කාරණේ නෙමෙයි. වෘක්ෂ මූලික වෙන්නට ඕන කියන කාරණේම නෙමෙයි. පහසුවෙන් මේ වගේ විදර්ශනා භාවනාවක් වැඩිම පිණිස අවශ්‍ය කරන්නා වූ වටපිටාව සකසා ගැනීම තමයි පින්වත්නි මේකෙන් අදහස් කරන්නේ. අවශ්‍ය කරන වටපිටාව සකසා ගැනීම. එතකොට ඒ විදර්ශනා භාවනාවට ඒ වටපිටාව සකස් නොවුනා නම් ඒ අරමුණට මේ සිත නංවන්න බෑ පින්වත්නි. එතකොට දැන් අරණ්‍යගත වෙන්නට බැරි නම් වෘක්ෂ මූලයක ඉන්න බැරි නම් ශුන්‍යාගාරයක ඉන්නට බැරි නම් පින්වත්නි ඔබ තේරුම් ගන්න ඔබේ ගෙදර ඉන්න අනිකුත් සමාජික පිරිස නිදාගත්තට පස්සේ පින්වත්නි එළමෙන රාත්‍රී කාලයේ පින්වත්නි ඔබට එතන ශුන්‍යාගාරයක්. ඒක ශුන්‍යාගාරයක් කරගන්න පුළුවන්. අනික් සියල්ලෝම නින්දට වැටිුණාට පස්සේ අවට සියල්ලෝම නිදිගත්තු රාත්‍රියක බොහෝම නිහඬයි. ඔන්න ශූන්‍යාගාරයක්. ඔබේ ගෙදර තුලම ශූන්‍යාගාරයක ස්වභාවය. අනික් අය අවදි වෙන්නේ උදෑසන 6ට නම් ඔබ අලුයම 4:04 අවදි වෙන්න පුළුවන් නම් ඔන්න එතන ඉඳලා කාලයක් ඔබ ශූන්‍යාගාරයි. ඒ නිසා වැදගත් වෙන්නේ අරණ්‍යයකට යන්න බෑ වෘක්ෂ මූලයකට යන්න බෑ එහෙනම් මේක කරන්න බෑ කියලා අත්තරින එක නෙවෙයි. ඔබ ඉන්න තැනම මේ පසුබිම හදාගන්න පුළුවන් නම් පින්වත්නි එයම ප්‍රමාණවත්. දැන් මේ ශාසනයේ භික්ෂුව අරණ්‍යගත වෙලා හරි වෘක්ෂ මූලගත වෙලා හරි ශුන්‍යාගාරයට ගිහිල්ලා හරි පින්වත්නි ඉතිපටි සංචික්කති මෙසේ නුවණින් මෙනෙහි කරනවා සිහි කරනවා. කොහොමද?
පින්වත්නි රූපං අනිච්ඡං රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා වේදනාව අනිත්‍යයි. ඊළඟට සංඥා අනිච්චා සංඥාව අනිත්‍යයි. ඊළඟට සංඛාරා අනිච්චා සංස්කාර අනිත්‍යයි. විඥානං අනිච්ඡන්ති විඥානය අනිත්‍යයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන ඉති ඉමේසු පංචසුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති. මෙසේ පංච උපාදානස්කන්ධයන්හි අනිත්‍ය දකිමින් වාසය කරනවා. අනිත්‍ය දකිමින් වාසය කරනවා. එතකොට පංච උපාදානස්කන්ධයයි පංචස්කන්ධයයි කියන්නේ දෙකක්ද එකක්ද කියන ප්‍රශ්නයේ ගැටලුව කෙනෙකුට එන්න පුළුවන්. පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවක් තියෙනවා. පින්වත්නි චූල වේදල්ල කියලා සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ තියෙන. චූල වේදල්ල සූත්‍රයේදී පින්වත්නි ධර්ම කතික භික්ෂුණීන් අතර අග්‍රස්ථානයේ ලැබපු ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේගෙන් පින්වත්නි අනාගාමීව සිටින ගිහි කල ස්වාමියා වෙච්ච විසාක උපාසකතුමා අහන ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නය? ප්‍රශ්න රාශියක් අහනවා. ඒ අතර එකක් ආර්යයන් වහන්සේ ආර්යාවනි පංච උපාදානස්කන්ධයම උපාදානයේ බවට පත් වෙනවද? උපාදානය කියලා කියනවද? නැත්නම් උපාදානය එකක් පංචස්කන්ධේ වෙන එකක්ද කියලා හුවා. මේ පංච උපාදානස්කන්ධය කියන එකමද උපාදානය කියලා කියන්නේ? එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ එකක් උපාදානය කියන්නේ වෙන එකක්ද හුවා. පින්වත්නි ඒ වෙලාවේදී පින්වත්නි ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ උත්තර දෙනවා. විසාක ආයුෂ්මත් විසාක පංච උපාදානස්කන්ධයම උපාදාන කියලා කියනව නෙමෙයි. කියන උපාදාන කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයි. උපාදානය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය නෙමෙයි. හැබැයි පංච උපාදානස්කන්ධය නැතුව උපාදානයකුත් නැහැ. උපාදානය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියන එක නෙමෙයි. නමුත් පංච උපාදානස්කන්ධයෙන් තොරව උපාදානයකුත් නැහැ. එහෙනම් මොකක්ද උපාදානස්කන්ධය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පහ පිළිබඳව තිබෙන්නා වූ බලවත් ඇල්ම. අන්න ඒ බලවත් ඇල්මට තමයි කියන්නේ පින්වත්නි උපාදානය කියලා. එහෙනම් උපාදානය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය නෙමෙයි. පංච උපාදානස්කන්ධය නැතුව උපාදානය වෙනවත් නෙවෙයි. එහෙනම් උපාදානය කියන එක පංච උපාදානස්කන්ධය පිළිබඳව තමයි ඇති වෙන්නේ. පංච උපාදානස්කන්ධය ගැන තමයි උපාදානය කියන එක ඇති වෙන්නේ. එතකොට පින්වත්නි මේ කියන පින්වත්නි ගිරිමානන්ද සූත්‍රයේදී අනිත්‍ය සංඥාව වැඩිම කියන කාරණේ පෙන්වන්නේ පින්වත්නි පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බැලීමයි. අනිත්‍ය වශයෙන් බැලීම. දැන් අපි කවුරුත් අහලා තියෙන පින්වත්නි ගාථා රත්නයන් තුනක් තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. දෙවෙනි ගාථාවේ කියනවා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. තුන්වෙනි ගාථාවේ කියනවා සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. පළවෙනි මේකේ කියන්නේ
සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. මේක නුවණින් දකින්න ඕන කියනවා. යදා පඤ්ඤාය පස්සති. යම් කාලයක ප්‍රඥාවෙන් මේක දකින්නවන. මොන ප්‍රඥාවද මේ? මෙතන තියෙන විදර්ශනා ප්‍රඥාව. මොකක්ද ගැනද දැන් විදර්ශනා කරන්නේ? සංස්කාර පිළිබඳව. මේ ගාථාවේ. ඊළඟට කියනවා සබ්බේ ධම්මානත්ත සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර දුකයි. මේක නුවණින් දකින්න ඕන. යම් කාලයක නුවණින් දකින්නවා. ඊළඟට කියන සබ්බේ ධම්මානත්තා. සියලු ධර්ම අනාත්මයි කියලා. අනත්තයි කියලා. එතකොට පළවෙනි ගාථාවේ සබ්බේ සංඛාරා අනිච්චා. දෙවෙනි ගාථාවේ සබ්බේ සංඛාරා දුක්ඛා. තුන්වෙනි ගාථාවේ සංඛාරා නෙමෙයි සබ්බේ ධම්මාන අනත්තා. එතකොට සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා කියනකොට තුන්වෙනි ගාථාවේදී සබ්බේ සංඛාරා කියලා පාවිච්චි කළේ නැහැ. එහෙනම් දැන් තේරුම් ගන්න වටිනවා සංඛාර වෙනයි එහෙනම් ධම්ම වෙනයි. සංඛාර වෙනයි ධම්ම වෙනයි. එතකොට සංඛාර කියන්නේ එහෙනම් මොනවද? ධර්ම කියලා කියන්නේ මොනවද එහෙනම්? පින්වත්නි සංඛාර කියලා කියන්නේ යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් වලට කියනවා මොනවා කියලාද? සංඛාර කියලා. එහෙනම් සංඛාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් වලට. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් සංඛාර අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සංස්කාර ඒවා දුකයි. සබ්බේ සංඛාරා දුක්ඛා. ඊළඟට කියන සබ්බේ ධම්මානත්තා. සියලු ධර්මානාත්මයි. එහෙනම් ධම්ම කියන්නේ මොනවද? සංඛාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් නම් පින්වත්නි ධම්ම කියන්නේ පින්වත්නි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූද හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තා වූද සියලු දේවල් තමයි පින්වත්නි ධම්ම කියන්නේ. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තා වූ දේවල් ඒ මොනවද? පින්වත්නි හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්ත දේවල් පින්වත්නි තියෙන්නේ දෙකයි. හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්ත පළවෙනි එක තමයි පින්වත්නි නිර්වාණ ධාතුව. ඒක නිසා තමයි කියන්නේ අසංකතයි කියලා. නිවන කියන්නේ අසංකතයි, සංකතයක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් නෙවෙයි, සංකත ධර්මයක් නෙවෙයි. ඊළඟ දේ තමයි පින්වත්නි අවකාශය. අවකාශය කියන එකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් නෙවෙයි. එතකොට දැන් බලන්න මේ ගාථාවේ පෙන්වනවා පින්වත්නි සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න කියලා. සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න කිව්වම පින්වත්නි මොනවද සංස්කාර කියන්නේ? පින්වත්නි බොහෝ දෙනෙක් හඳුනා ගන්නවා ගෙවල් දොරවල් යාන වාහන මේ ආදී දේවල්. මේවට කියනවා සංකත ධම්ම කියලා. මේවට කියන්නේ සංකත ධර්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ දේවල්. නමුත් සංස්කාර කියන්නේ ඒක නෙමෙයි පින්වත්නි. සංකත ධර්ම තමයි මේවා පින්වත්නි. ගේ දොර යාන වාහන ඉඩකඩම් ආදී ඔක්කොම සංකත ධර්ම. ඒ සංකත ධර්මත් අනිත්‍යයි. සංකත ධර්ම කියන්නේ අනිත්‍යයි. නමුත් සංකත ධර්මයන්ගේ අනිත්‍යතාවය ප්‍රකටයි. සංකත ධර්මයන්ගේ අනිත්‍යතාවය ප්‍රකටයි, ප්‍රසිද්ධයි පින්වත්නි. එතකොට සංස්කාර කියන්නේ මොනවද? පින්වත්නි සංස්කාර ධර්ම තියෙනවා පින්වත්නි තුනක්. පළවෙනිම සංස්කාරය තමයි පින්වත්නි පුඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ පින්. පුඤ්ඤාභි සංඛාරය එහෙමත් නැත්නම් පින කියන එක අනිත්‍යයි. පින අනිත්‍ය නිසා තමයි පින්වතුනේ පිනෙන් උපදින සැපය අනිත්‍ය වෙන්නේ.
දෙව්ලොව උපන්න දෙවියා දෙව්ලොව සැප විඳලා දෙව්ලොවින් චුත වෙන්නේ මොකක් නිසාද? පින කියන එක අනිත්‍ය නිසා. මිනිස්සෙක් යම් අධිකතර වූ කාම සැපතක් විඳලා යම් විටකදී ඒ කාම සැපත පින්වත්නි ගෙවි යෑමකට ක්ෂය වීමකට වෙනස් වීමකටපත් වෙනවා නම් මොනවද මේ? පින්වත්නි වෙනස් වෙන නිසා. අනිත්‍ය නිසා. එහෙනම් පින්වත්නි පුඤ්ඤාභි සංඛාර කියන එක අනිත්‍යයි. ඒ කියන්නේ පින කියන එක පින්වත්නි අනිත්‍යයි. නිත්‍ය නෑ, ස්ථිරව පවත්වන්නේ නෑ. ඊළඟ සංස්කාරය තමයි අපුඤ්ඤාභි සංඛාරය. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ පින්වත්නි පව් වලට. පුඤ්ඤාභි සංඛාර කියන්නේ පින් වලට, අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ පව් වලට. පව් කියන එකත් පින්නතුනේ අනිත්‍යයි. පව් අනිත්‍ය නොවුනා නම් සදාකාලික අපායකුත් තියෙන්න වෙනවා. නමුත් බුදුදහමේ සදාකාලික අපායක් ගැන කියන්නේ නැහැ පින්වත්නි. සදාකාලික සුගතියක් ගැන කියන්නෙත් නැහැ. සදාකාලික ස්වර්ගය ගැන කියන්නේ නැති ඇයි? සදාකාලික ස්වර්ගය ගැන කියන්නේ නැත්තේ පින සංස්කාරයක්. ඒ කියන්නේ අනිත්‍යයි. සදාකාලික අපායක් කියන්නෙත් නැහැ. ඇයි? අපුඤ්ඤාභි සංඛාරය කියන්නේ සංඛාරයක්. ඒක අනිත්‍යයි. ඊළඟ සංස්කාරය තමයි පින්වත්නි ආනෙන්ජාභි සංඛාරය. ආනෙන්ජාභි සංඛාර කියලා කියන පින්වත්නි ධාන කුසල්. ධාන කුසල්. ඒ ධානය කියන්නේ පින්වත්නි ධානයකින් යම් තැනක බ්‍රහ්ම ලෝකයක හරි උපදිනවා නම් පින්වත්නි ඒ ධානය පිරිහෙන දවසක් එනවා. ධානය පිරිහෙන දවසක් එනවා. දැන් පින්වත්නි අසඤ්ඤ තලය කියලා එකක් තියෙනවානේ. මේ අසඤ්ඤ තලයේ පින්වත්නි දේශනාවේ විස්තර කරනවා මේක දුෂ්ටක්ෂණයක් කියලා. දුෂ්ටක්ෂණයක් කියලා කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා නිවන පිණිස ධර්මයක් දේශනා කළාට ඒක අහලා පිළිපදින්න පුළුවන් තැනක් නෙවෙයි. ඒක අහලා තේරුම් අරගෙන මේ සසර ඉවර කරගන්න පුළුවන් තැනක් නෙවෙයි මේ තැන. පින්වත්නි නමුත් මේ අසඤ්ඤ සත්වයන් අතර උපදින්න පින්වත්නි පව් කරලා නෙමෙයි ධාන වලින්. ධාන වලින් පින්වත්නි මේ අසඤ්ඤ සත්වයෝ පින්වත්නි සංඥාවන්ගෙන් තොරයි. සංඥාවන්ගෙන් තොරයි. පින්වත්නි ආලාර කාලාම උද්දක රාම පුත්ත ආදී අය මරණින් මත්තේ පින්වත්නි අසඤ්ඤ තලයේ තමයි ඉපදිලා හිටියේ. ආලාර කාලාම උද්දක රාම පුත්ත. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ අයට ධර්ම දේශනා කරන්න අසඤ්ඤ තලයට වැඩිය නැත්තේ. ඇයි? දේශනා කළාට ඒ අයට තේරුම් ගන්න බෑ මේක සංඥා නෑ. සංඥාවක් නෑ පින්වත්නි. මේ අසඤ්ඤ සත්වයන්ගේ පින්වත්නි පරමාවශයේ මහා කල්ප 500ක්. මේ මහා කල්ප 500ම පින්වත්නි අසඤ්ඤ සත්වයෝ ගත කරන්නේ නින්දකට වැටුණා වගේ. නින්දකට වැටුණා වගේ පින්වත්නි මහා කල්ප 500ක් ගෙවලා නමුත් පින්වතුනේ මහා කල්ප 500 අවසානයේ ආපහු වාරයක් හතර අපායට හරි වැටෙන්න පුළුවන්. එතකොට බලන්න මහා කල්ප 500ක් විඳපු පින්වත්නි ධාන සැපයත් නිට්ටයද අනිත්‍යද? පින්වත්නි අනිත්‍යයි. ඒක තමයි කිව්වේ ආනින්ජාභි සංඛාර කියලා කියන අනිත්‍ය දෙයක්. එතකොට එයත් ඒ කාරණයක් පිනත් පවත් ධාන කුසලයක් අනිත්‍ය වශයෙන් අපි මෙනෙහි කරන්න ඕන. පින්වත්නි ගිරිමානන්ද සූත්‍රයේ පෙන්වන්නේ අනිත්‍ය වශයෙන් බලන්න කියලා කුමක්ද? පින්වත්නි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකය. එතකොට මේ අනිත්‍යතාවයේ ස්වභාවය තමයි පින්වත්නි මේ අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? ක්ෂයවන භාවය, කය ධම්මා, වය ධම්මා කියන බව. ක්ෂයවන භව, වැයවන භව තමයි පින්වත්නි අනිත්‍යය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ හැම දෙයක්ම පින්වත්නි අනිත්‍යයි.
මේ හැම දෙයක්ම අනිත්‍යයි. නුවණින් විමසන්න කියන අනිත්‍යයි කියලා. පින්වත්නි මේ නැති අනිත්‍යක් මෙනෙහි කරනවා නෙමෙයි. තියෙන අනිත්‍ය තියෙන ලෙස මෙනෙහි කරන්න කියනවා. හැබැයි මේ ලෝකේ යමි අනිත්‍ය වූ දේ පින්වත්නි නිට්ටයයි කියලා හඳුනා ගන්න ඕන. අනිත්‍ය දේ කෙරෙහි නිට්ටය සංඥාවක් හදා ගන්නවා. එතකොට මේක විපරීතයක්. මේක විපරීතයක්. විපල්ලාස කියන සූත්‍රයේ පෙන්නනවා පින්වත්නි අනිච්චේ නිච්ඡං ඉති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. අනිත්‍ය වූ දේහි නිට්ටයයි කියලා හැඟීමක් ආවනම් ඔන්න සංඥාව විපරීතයි. සංඥාව විකෘති. මොකද්ද? අනිත්‍ය වූ දේහි නිට්ටයයි කියලා සංඥාවක් ඇති වුණා. ඒකෙන් චිත්ත විපල්ලාසෝ සිතත් පින්වත්නි විපරීත වෙලා යනවා. අන්තිමේදී දෘෂ්ටියත් විපරීත වෙලා යනවා. දෘෂ්ටියත් විපරීත වෙලා යනවා. පින්වත්නි මෙසේ මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව පින්වත්නි යමෙක් අනිත්‍ය වඩනවා නම් එසේ වඩන ලද්දා වූ අනිත්‍ය සංඥාවේ ආනිසංස මොන තරම්ද? අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගං පරියාදියති සබ්බං රූපරාගං පරියාදියති සබ්බං භවරාගං පරියාදියති සබ්බං අවිජ්ජං පරියාදියති සබ්බං අස්මිමානං සමූහංති. එතකොට බලන්න අනිත්‍ය සංඥා වැඩිීමේ තිබෙන්නා වූ ලාභය ආනිසංසදායක භාවය. දැන් බලන්න යම්කිසි කෙනෙක් පින්වත්නි මෛත්‍රී භාවනාව වඩනවා. ඒ මෛත්‍රිය තුල ප්‍රධානම ද්වේෂය දුරු වෙනවා. පටික්කුල සංඥාව වඩනවා. ඒ වඩන ලද පටික්කුල සංඥාවෙන් රාගය දුරු වෙනවා. නමුත් අනිත්‍ය සංඥාව වඩනකොට පින්වත්නි බලන්න ආනිසංස මොන තරම්ද කියලා. අනිත්‍ය සංඥා භික්කවේ භාවිතා බහුලී කතා. මේ අනිත්‍ය සංඥාව භාවිතා වඩනවා නම් බහුලී කතා නැවත 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 බොහෝ කොට වඩනවා නම් සබ්බං කාමරාගං පරියාදියති. සියලු කාමරාගය කියන එක පරියාදියති දුරු වෙනවායි කිව්වා. සියලු කාමරාගය දුරු වෙනවා. කාමරාගය කියන්නේ කාම රාගය කියලා කියන්නේ පින්වත්නි කාම භූමීන් තියෙනවා 11ක්. 11 ආකාර කාම භූමීන් තියෙනවා. මොනවද? පින්වත්නි නරකයේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ අසුරනිකායේ ඒවා කාම දුගති. කාම දුගති. ඊළඟට පින්වත්නි මනුස්ස ලෝකය, ඊළඟට පින්වත්නි චාතුරු මහරජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාන රති සහ පරනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝක 6. මේ 11ට කියනවා 11 ආකාර කාම භූමි කියලා. මෙන්න මේ කාම භූමීන් වල ඉපදෙමින් එකී භූමීන් වල කාම සම්පත් පරිහරණය කරන්න තියෙන කැමැත්තට තමයි කියන්නේ මොකද්ද? කාම තණ්හාව, කාම රාග කියලා කියන්නේ. කාම රාගය. ඒ කාම භූමි වල ඉපදෙලා ඒ කාම භූමි වල තියෙන කාම සම්පත් විඳින්න තියෙනා වූ ආසාව, එල්ම, කැමැත්ත තමයි පින්නත් කාම රාගය කියලා කියන්නේ. ඔන්න ඒක දුරු වෙලා යනවා. ඒක දුරු වෙලා වෙන. ඇයි? පින්වත්නි පුඤ්ඤාභි සංඛාරය පින්වත්නි අනිත්‍යයි කියලා වැටහෙනකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥානිය අනිත්‍ය වශයෙන් බලනකොට පින්වත්නි යම් සැප වේදනාවක් කොතන හරි විඳිනවා නම් ඒක අනිත්‍ය වශයෙන් දැන් මෙයාට මෙනෙහි වෙනවා, වැටහෙනවා. යමික් සැපේ ප්‍රාර්ථනා කරනවා නම් දිව්‍ය ලෝකයක හරි මනුස්ස ලෝකයක හරි ඒ සැපේ ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්නේ පින්වත්නි ඒ අනියත බව මෙනෙහි කරන කෙනාද, ඒ අනියත බව මෙනෙහි නොකරන කෙනාද? ඒ කාම සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නේ අනියත බව මෙනෙහි නොකරන කෙනා. පින්වත්නි මනුස්ස ලෝකයේ යම් සැපතක් විඳිනවා නම් කාම සැපතක් නැත්තේ නෑ මනුස්ස ලෝකේ. නමුත් ඒ මනුස්ස ලෝකේ තියෙන කාම සැපත ප්‍රාර්ථනා කරනවා නම් යමෙක්
ඒ ප්‍රාර්ථනා කරන්නේ පින්වත්නි මේ වේදනාව මේ සැප වේදනාව මම හොයන සැප වේදනාව නිට්ටයයි ස්ථිරයි කියලා හිතන කෙනාද නැත්නම් මේක අනියතයි කියලා හිතන කෙනාද? මේක නිට්ටයයි කියලා හිතන කෙනා තමයි පින්නතුනේ මේක ප්‍රාර්ථනා කරන්නේ. මේක ප්‍රාර්ථනා කරන්නේ. එනිසා හොඳට සිහිනුවණින් වටහා ගන්න සබ්බං කාම රාගං පරියාදිහති. මේ අනිත්‍ය සංඥාව වැඩෙනවා නම් රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධය ආදී මේ සියලු ස්කන්ධ අනිත්‍යයි කියලා වැටහෙනකොට පින්වත්නි මේ කාම භූමියේ කොළහි කොතනකවත් කාම සැපතක් විඳින්න සත්වයා සිත පවත්වන්නේ නැහැ, සිත දැඩි කරගන්නේ නැහැ පින්වත්නි. ඇයි මේ හැම දෙයක්ම අනිත්‍ය බව මේ ශ්‍රාවකයා හොඳට දන්න නිසා. සබ්බං රූප රාගං පරියාදියති. සබ්බං රූප රාගං කියලා කිව්වේ පින්වත්නි සියලු රූප රාගය දුරු කරලා දානවා. සියලු රූප රාගය දුරු කරනවා මේ අනිත්‍ය සංඥා භාවනාවෙන්. එතකොට කාම භූමියින් නික්මවා පින්වත්නි රූපාවචර ධාන වඩලා පින්වත්නි රූපාවචර ධාන සැපයක් විඳිනවා. නමුත් මේ සැපයත් අනිත්‍යයි. රූපාවචර ධානයකින් ලබන යම් සැපයක් තියෙනවා නම් ඒ සැපය අනිත්‍යයි. ඒ ධානයෙන් උපදින සමාධියත් අනිත්‍යයි පින්වත්නි. ඒ ධාන සුවයෙන් ඉඳලා මරණයටපත් වෙලා රූපාවචර බ්‍රහ්ම ලෝකයක බ්‍රහ්මී කැටියට ඉපදුනත් පින්වත්නි ඒ බ්‍රහ්ම ලෝකයත් පින්වත්නි අනිත්‍යයි. ඒ බඹලෝ උපත පිණිස පවතිනා වූ රූපාවචර ධානයත් පින්වත්නි අනිත්‍යයි. දැන් හොඳට පින්වත්නි සිහිනුවණින් අනිත්‍ය සංඥාව වඩන කෙනාට පින්වත්නි දැන් තේරෙනවා එහෙනම් කාම පින්වත්නි කාම රාගයෙන් යුක්තව කරන ප්‍රාර්ථනාව බොහොම හිස් එකක්. ඒ වගේම රූප රාගයෙන් යුක්තව කරන පින්වත්නි ප්‍රාර්ථනාව පින්වත්නි ඒයින් විදින යම් සැපයක් වේ නම් ධාන සැපයක් වේවා එයත් පින්වත්නි අනිත්‍යයි. ඒකත් අනිත්‍යයි. ඊළඟට කියනවා සබ්බං භවරාගං පරියාදියති. සබ්බං භවරාගං පරියාදියති. මේ භවරාගය කියන එක භව තණ්හාව කියන එක අසවල් දවසේ ඇති වුණා ඊට කලින් තිබුණේ නැහැ. මෙදායින් පස්සේ තමයි තියෙන්නේ කියලා පින්වත්නි අපිට කියන්න බෑ. නමුත් භවරාගය කියන එක පින්වත්නි හේතු සහිතයි. එතකොට මේ භවරාගය කියන එක පින්වත්නි දුරු කරන්න පුළුවන් මේ භවයේ පැවැත්ම. භවයේ පැවැත්ම පින්වත්නි. එතකොට භවයේ පැවැත්ම කියලා කියන්නේ මොකද්ද මේ? පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්ම පින්වත්නි කන්ධානං පටිපාටි. මේ ස්කන්ධයන්ගේ නොසිඳී පවතින පිළිවෙල මේ පැවතීම තමයි පින්වත්නි මේ කියන්නේ. එතකොට මේක දිගටම මේ ගමන පවතින්නේ මොකක් එක්කද? භවරාගය නිසා. ඒ භවරාගයත් පින්වත්නි සබ්බං භවරාගං පරියාදියති. සියලු භවරාගේ පින්වත්නි දුරු වෙනවා. මොකෙන්ද? අනිත්‍ය සංඥාව වැඩිවීමෙන්. අනිත්‍ය සංඥාව වැඩි. මේ හැම දෙයක්ම පින්වත්නි අනියතයි. සියලු දේ අනියතයි. ඊළඟට කියනවා පින්වත්නි ආනිසංසය සබ්බං අවිජ්ජං පරියාදියති. සියලු අවිද්‍යාව දුරු වෙනවා. සියලු අවිද්‍යාව දුරු වෙනවා. අනිත්‍ය සංඥාව වැඩෙනකොට තමයි පින්වත්නි මේ ශ්‍රාවකයාට තේරෙන්නේ පින්වත්නි කාරණේ. මොකද්ද? දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. දුක හැටියට දන්නේ නැතිකම. යමක් අනිත්‍යයි නම් පින්වත්නි ඒ අනිත්‍ය දේ අනිත්‍ය ලෙස මෙනෙහි කරනකොට තේරෙනවා පින්වත්නි මේ අනිත්‍ය දේවල් නිසා ඊළඟට උපදින්නෙම දුකක්. උපදින්නෙම දුකක්. සියලු අවිද්‍යාව පින්වත්නි දුරු වෙනවා මේ අනිත්‍ය සංඥාව වැඩිීමෙන්.
ඊළඟට සබ්බං අස්මිමානං සමූහන්ති. මුළුමනින්ම සියලු අස්මිමානය පින්වත්නි නැති කරලා දානවා, දුරු කරලා දානවා. අස්මිමානය කියන්නේ මොකද්ද? මම කියන සංඥාව පින්වත්නි. මම කියන හඳුනා ගැනීම. මේ අනිත්‍ය සංඥාව වැඩෙනකොට පින්වත්නි මම කියලා හඳුනා ගන්න අස්මිමානය කියන එක පින්වත්නි දුරු වෙලා යනවා. මේ තරම් ආනිසංස අනිත්‍ය සංඥාව වැඩිීමේ තියෙනවා පින්වත්නි. අනිත්‍ය සංඥාව වැඩිීමේ තියෙනවා. දැන් මෙතන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න කියනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන් බලන්න කියනවා. මේ රූපය කියන එක පින්වත්නි චිත්තක්ෂණ 17යි පින්වත්නි පැවතිලා නැති වෙන්නේ ගත වෙන කාලේ. එතකොට චිත්තක්ෂණයක් කියන්නේ ඇසිපිය හෙළන වෙලාව ලක්ෂ කෝටි වාර ගානකට බෙදුවොත් අන්න ඒ සීමිත කාලයක්. අන්න ඒ ක්ෂණ 17ක් ඇතුලේ පින්වත්නි රූප කලාපයක් ඇති වෙලා පැවතිලා නැති වෙලත් යනවා. මොන තරම්නම් පින්වත්නි ක්ෂයවන වැයවන ස්වභාවයකින් මේ ටික යුක්තයිද? සමහර අවස්ථාවන් වලදී අපි මේ අනිත්‍යතාවය කියලා අඳුනගන්නේ පින්වත් අනිත්‍යතාවය අපි අඳුනගන්නේ නැහැ පින්වත්නි. දැන් උදාහරණයක් හැටියට පින්වත්නි ගත්තොත් යම්කිසි ගඟක් ගලා බහිනවා. දැන් මේ ගඟක් ගලාගෙන බහිනකොට කෙනෙක්ගෙන් අහනවා ගඟේ වතුර තියෙනවද නැද්ද කියලා. අර බලාගෙන ඉන්න කෙනා කියන්නේ ගඟේ වතුර තියෙනවා. නමුත් ගඟේ වතුර තියෙනවා නම් පින්නතුනේ ඒක ගඟක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ගඟේ වතුර පින්නත්නි ගලා බහිනවා, හැම මොහොතකම ගලා බහිනවා. හැබැයි ඒ ගලා බහින එකේ අතරක් ඉඩක් නැතුව එක දිගට ගලා බහින නිසා අපිට හිතෙන්නේ ගඟේ වතුර තියෙනවා කියලා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපි මේ බලාගෙන හිටියට පින්වත්නි මේ රූප කලාපවල වෙනස් වෙන වේගය, මේවා විපරීත වෙලා ක්ෂය වෙලා වැය වෙලා යන වේගය අපේ ඇසට අසුනේ නැති වුණාට පින්නතුනේ ඒ තරම් වේගෙන් පින්වත්නි මේවා නැති වෙලා යනවා, වැය වෙලා යනවා, ක්ෂය වෙලා යනවා. ඒක හිතන්න බලන්න. දැන් පින්වත්නි මේ අනිත්‍ය සංඥාව වඩනවා නම් පින්වත්නි එහි ආනිසංස මොන තරම්ද? එහි වටිනාකම අනිත්‍ය සංඥාව වැඩිීමේ ලාභය මොන තරම්ද? පින්වත්නි දේශනා කරනවා කුඹුරු වැඩ කාලේ එනකොට පින්වත්නි සරත් කාලේ පැමිණෙනකොට පින්වත්නි ගොවියෙක් මොකද කරන්නේ? නගුලක් අරගෙන පින්වත්නි හාන්න පටන් ගන්නවා. මේ ගොවියා පින්වත්නි ගවයන් දෙදෙනෙකුත් බැඳගෙන පින්වත්නි නගුල ගැට ගහගෙන පින්වත්නි නගුලෙන් ගොයම පින්වත්නි කුඹුර හාගෙන යනවා. ඒ කුඹුර හාරනකොට අර නගුල් තලයට අහු වෙලා පින්වත්නි ඒ පොළව යට සැඟවිලා තියෙන යම් තාක් මුල් පද්ධති තියෙනවා නම් ඒ සියලු මුල් ටික පින්වත්නි ගැලවිලා ඉදිරිලා පින්වත්නි මේ ටික ඔක්කොම ඉලිප්පිලා පින්වත්නි නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා. අර නගුල් තලයට අහු වුණාම යට සැඟවිලා තියෙන බීජ ගුණය ඇති පින්වත්නි මුල් ටික ඔක්කොම පින්වත්නි මේ නගුල් තලයෙන් පින්වත්නි උඩට හාරලා දානවා. අන්න ඒ වගේ තමයි කියනවා පින්වත්නි මේ අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒ වඩන ලද අනිත්‍ය සංඥාව හේතුවෙන් යම් තාක් වූ කෙලෙස් ධර්ම තියෙනවා නම් ඒ කෙලෙස් ධර්ම පින්වත්නි සිඳිලා යනවා. ඒ කෙලෙස් ධර්ම විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි යම් කිසි කෙනෙක් පින්වත්නි තනකොළ පඳුරක් ගලවලා ඒ තනකොළ පඳුර කපලා එහෙම නැත්නම් මේ තනකොළ පඳුර කපලා අතට අරගෙන මොකද කරන්නේ? පින්වත්නි එහි මුල් තිබිච්ච පැත්ත හොඳට සොලවනවා. හොඳට ගසලා දානවා. එහෙම හොඳට යටට ගහනකොට පින්වත්නි ඒකේ තැවරිච්ච පස් පින්වත්නි සියලුම පස් ප්‍රමාණයන් පින්වත්නි අර ගහින් බිමට හැලෙනවා. අර තනකොළ පඳුර කපලා පින්වත්නි උඩට කරලා ගසලා හොලවලා දානකොට ඒකේ තිබුණු පස් හැලිලා යනවා වගේ. අනිත්‍ය සංඥාව වඩනවා නම් යම් ශ්‍රාවකයෙක් පින්නතුනේ අන්නේ ශ්‍රාවකයා උපදින ලාමක කෙලෙස් ධර්ම අර තනකොළ පඳුරේ පස් හලලා දැම්මා වගේ පින්නතුනේ හලලා දානවා කියනවා. ඒ තරම් වේගින් මේ පස් ටික හැලිලා යනවා. ඊළඟට පින්නතුනේ ලස්සන උපමාවක් පෙන්වනවා දේශනාවේ. අඹ පුකුරක් තියෙනවා.
මේ අඹ පොකුරේ එක අඹවල තියෙන නටුව එක ප්‍රධාන නටුවකට සම්බන්ධ වෙනවා. එක ප්‍රධාන නටුවකට සම්බන්ධ වෙනවා. දැන් යම් කිසි කෙනෙක් අර ප්‍රධාන අඹ නටුව කපලා දැම්ම නම් පින්වත්නි, ප්‍රධාන අඹ නටුව කපපු ගමන් අන් සියලු අඹ ගෙඩි බිමට වැටෙනවා. ඒ සියලු අඹ ගෙඩි එල්ලිලා තියෙන පින්නතුනේ අර ප්‍රධාන අඹ නටුවේ. අන්න ඒ වගේ තමයි කියනවා පින්නතුනේ, මේ කියන අනිත්‍ය සංඥාව යමෙක් වඩනවා නම් ඒ අනිත්‍ය සංඥාව වැඩිවීමෙන් පින්වත්නි යම් තා කෙලෙස් ධර්ම තියෙනවා නම් ඒ කෙලෙස් ධර්ම සියල්ලම පින්වත්නි විනාශ වෙලා යනවා, හැලිලා යනවා කියනවා. අර අඹ ඉත්තේ අඹ වැටුණා වගේ හැලිලා යනවා. පින්වත්නි සියලු පරාල මුදුන් වෙන තැනට කියනවා පින්වත්නි කැණි මඩල කියලා. සියලු පරාලවල ශක්තිය දරාගෙන ඉන්නේ එතන. යමෙක් කැණි මඩල සින්දනං, කැණි මඩල සිඳපු ගමන් පින්නතුනේ පරාල සියල්ලම වැටෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා මේ අනිත්‍ය සංඥාව වඩනවා නම් ලාමක කෙලෙස් ධර්ම සියල්ල හැලිලා යනවා, වැටිලා යනවා කියනවා. පරාල ටික වැටුණා වගේ. පින්වත්නි මේ නොඑක ආකාර උපමාවලින් පින්නතුනේ අනිත්‍ය සංඥාව මොනතරම් ආනිසංසදායකද, මොනතරම් වටිනවද කියලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්වත්නි සියලු දේ අනිත්‍යයි. ඒ සියලු දේ තුල පවතිනා වූ යථා ස්වභාවය යමෙක් නුවණින් මෙනෙහි කරනවා නම් අන්න ඒ පුද්ගලයා ඒකාන්ත කොට නිර්වාණ ධර්මය අරමුණු කරගත්තු ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. පින්වත් සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වතුනේ දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරුවේ නාගහ මුල්ල පාරේ තලංගම දකුණ අංක 41කින් 15 ඉෆ්දරණ නිවසේ පදිංචි චන්ද්‍රා බේසිංහ මහත්මිය සහ චතුර වේලාරත්න පුතණුවන් කියන පින්වත් දෙපළ විසින් අරමුණු අතරට එක් වෙන්නේ මීට වසර 11කට පෙර නිදන ප්‍රාප්ත නාගහ මුල්ල පාර තලංගම දකුණ අංක 41කින් 15 ඉෆ්දරණ නිවසේ විසූ මහා මාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කාර්මික නිලධාරී HP අබේසිංහ මහත්මාණන්ටත් වසර 10කට පෙර නිදන ප්‍රාප්ත අවිස්සාවේල්ල දෙවුරුම් පිටිය රාජ්‍ය සේවා ගම්මානයේ අංක 61 නිවසේ විසූ ප්‍රේමා වේලාරත්න මහත්මියටත් පින්පෙත් අනුමෝදන් කරලමින් මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුණයි. හැම දිනාටම උතුම් නිවන් අවබෝධේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි රැස් කරගත් උදාාරතර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා, නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු ධම්ම දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා
උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. දේශක්ඛයෝ